නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡාව මේ සන්ධ්‍යාවෙත් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. අදත් අපි පළමුවෙන් ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස වැඩමවන්නට යෙදෙන ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩම කොට වදාළ අපි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ පළමු කොට දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගන්නෙමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් දැන් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව පින්වත් සුවිනීතා ප්‍රේමවතී මෙනවියගේ මැයි මාස 11 වෙනි දිනට යෙදුණු 52 වන උපන්දිනය නිමිත්තෙන් සෙත් පැතීමේ අපේක්ෂාවෙන් පින්වත් සුවිනීතා ප්‍රේමවතී මානිල් ගුණසේකර ක්‍රිසානි නන්දීමා ජයලත් අමාලි නිර්මලී කසුන් සහ ජානක යන කලන මිතුරන් පිරිස සදැහැති දායකත්වයේ ධර්මින් ධර්ම දානමය පින්කම සිදු කර ගන්නවා. ඒ පින්වන්ත හැමදෙනා සිහිපත් කොටගෙන කැටුව පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරුවන පාමුල සදාම් සාකච්ඡා පිණිස අපි අවසරය සුපුරුදු ලෙසින් සූදානම් කරගන්නම්. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. සම්බුදු සිතක අසිරිය උතුම් සදාම් සාකච්ඡාව ආරම්භ කරන්න කාලය යෙදුණා. අපට අනුකම්පාවෙන් අපි උදෙසා අපගේ පින්වත් ස්වාමින් වහන්සේට අනුශාසනාවන් වැටහේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. අපි සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් හිටියේ බුදුරජාණන් වහන්සේගේ විශාරද ඥාන ගැන. එහෙමයි. එතකොට මේ විශාරද ඥාන අතරින් අපි හතරවෙනි විශාරද ඥානය තමයි කතා කළේ. කොහොමද මේ ලෝක කිසි කෙනෙකුට තථාගතයන් වහන්සේ මේ නිවන් මඟ පුරුදු කරනකොට මෙන්න මේ දේවල් මේ නිවන් මඟට අනුතුරුදායකයි කියලා යම් දෙයක් දේශනා කළා නම් ඒ අනුතුරුදායකයි කියලා දේශනා කරපු දේවල් මේ ලෝකෙ කිසිම ශ්‍රමණයෙකුට කියන්න බෑ ඔබ මේව අනුතුරුදායක නෑ කියලා. එහෙමයි ස්වාමීනි. ඒ විතරක් නෙමෙයි කිසිම බ්‍රාහ්මණයෙකුට කියන්න බෑ මේ දේවල් අනුතුරුදායක නෑ කියලා. කිසිම දෙවියෙකුට කියන්න බෑ අනුතුරුදායක නෑ කියලා. එහෙමයි. මාරයටවත් මේ දෙවියන් මිනිසුන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහ දෙව් මිනිස් ප්‍රජාව විතර ලෝකෙ කිසි කෙනෙකුට කියන්න බෑ අනුතුරුදායක නෑ කියලා. එහෙමයි ස්වාමීනි. ඒතර හරි පුදුමයි. ඒතර අපි මේ නිවන් මාර්ගය යනකොට අපි හිතනෝනේ සමහරලාට මේ ඔයා තාම මේක පටන් ගත්ත ගමන් ඒ නිසා ඔයා මේක කරන්න එපා. මේ අපි නම් තම කමන්නේ මෙහෙමයි කියලා එහෙම සාධාරණීකරණය කරගන්න බෑ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ අනුතුරුදායකදී අනුතුරුදායකමයි. හරි පුදුමයි ඒක. නිවන් මාර්ගට යම් දෙයක් අනුතුරුදායකදී ඒ දේ අනුතුරුදායකමයි. ඒ වගේන් බැහැර වූ කල සුවසේ මාර්ගේ වඩන්න පුළුවන්. වඩන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ අනුතුරුදායකයි කියලා සර්වඥයන් වහන්සේ සර්වඥ භවයේ පිහිටා දසබල ඥානයන් මත පිහිටා මේ දෙව් මිනිස් ලෝකයට විවරණය කළාද, ප්‍රකාශ කළාද, විස්තර කළාද, විභාග කළාද, ඒ කිසි දෙයකට චෝදනා කරන්න බෑ කරුණු සහිතව. එහෙමයි ස්වාමීනි. නිමිත්තක්වත් මන් දකින්නේ නැහැ කියනවා. එහෙමයි. කියන චෝදනා කිරීමේ නිමිත්තක්වත් දකින්නේ නැහැ කියනවා. නිමිත්තක්වත් නොදකින මම අසමනු පස්සන්තෝ කේමප්පත්තෝ අභයප්පත්තෝ වේසාරජ්ජප්පත්තෝ විහෙරාමි.
නිර්භය සිතින් වාසය කරනවා කියලා. එහෙමයි ස්වාමීනි. දැන් සාමාන්‍ය කෙනෙකුට තමන් ප්‍රකාශයක් කළාට පස්සේ ප්‍රකාශය පිළිබඳව නිර්භය උපදින්නේ තථාගතයන් වහන්සේට. එතකොට එහෙමයි. තථාගතයන් වහන්සේ මේ කරුණු හතර ඉදිරියේ නිර්භය බවට පත් වෙලා ඉන්නේ. හරි ආශ්චර්යයි. එහෙම. ස්වාමීනි අවසරයක් ලැබේවා දැන් මොනතරම් ස්වාක්කාතෝ උත්තම ධර්මය අපට ලැබුණාද කියන කරුණ දැන් නොයේකුත් වෙනත් පරයයන් ස්වාමීනි ලෝකයේ තියෙන කිසිවෙකු විසින් යෝජනා කරන හඳුන්වා දෙන්න ඒ වාට කොතරම් චෝදනා තියනවද කුමන අවස්ථාවල වෙනස් වෙලා යනවද ඒ ස්වාමීනි මේ ධර්මයේ ආශ්චර්යය ඒක තමයි තථාගතයන් වහන්සේගේ ආශ්චර්යය. එහෙමයි ස්වාමීනි. තථාගතයන් වහන්සේගේ ඥානය තරම් පරිපූර්ණයි. ඊතරම් නිර්මලයි. ඊතරම් පිරිසිදු. එහෙමයි. කල්පනා කරලා බලනකොට ඒ වගේ අසිරිමත් සම්බුදු සිතක් උපදින්නට කොතරම්නම් සසරේ පාරමී ගුණයන්ගෙන් පාරමී પ્રાપ્ત වෙලාද කියලා. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයන් තින්නේ. එහෙමයි. ඒතර දෙවියන්ටවත් බැරි වෙන විදිහේ මරුන්ටවත් ශ්‍රමණයන්ටවත් බ්‍රාහ්මණයන්ටවත් කිසි කෙනෙකුටවත් චෝදනා කරන්න බැරි වෙන විදිහේ මානසික පරිවර්තනයක් මේ ලෝකේ නිර්මාණය වෙනවා කියලා කියන්නේ කොතරම් ආශ්චර්යයක්ද නේ. එහෙමයි ස්වාමීනි. ඒතර විවිධ අයට ලෝකේ යම් යම් හැකියාවන් උපදින්න පුළුවන්, ඥානයන් උපදින්න පුළුවන්, මානසික විවිධ පරිවර්තනයන් ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ පරිවර්තනයන් මත පිහිටා ඒ හැකියාවන් මත පිහිටා කරන දේවල් කියන දේවල් වලට ලෝකයා කොතරම්නම් චෝදනා කරනවද? එහෙමයි ස්වාමීනි. නමුත් ඒ ලෝකේ තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේ උපදවගත්තු මේ හැකියාවට, ඒ අවබෝධයට, ඒ ඥානපතේට, ඒ දර්ශනපතේට විශේෂ නොවන දෙයක් නැහැ. එහෙමයි ස්වාමීනි. ਸਰව සම්පූර්ණ පරිපූර්ණ නිර්මල පිවිතුරු පරම සත්‍යයක් එහෙමයි. මේ සංවේදී වෙලා තියෙනවා, අවබෝධ වෙලා තියෙනවා. හරි ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. එතකොට අපි මේ පිළිබඳව මේ විසරද ඥාන ඉස්මතු කරන්න අපි මීට පෙර අපි කතා කළා ලාභ සත්කාර සංයුත්තේ මුල් කරගෙන මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන දේවල් කොතරම්නම් මේ නිවන් මාර්ගට අනුතුරුදායකද කියන කාරණේ පිළිබඳව එහෙමයි. අපි කතා කළා. එහෙමයි ස්වාමීනි. තව පැත්තක් බුදුරජාණන් වහන්සේ විවර කරනවා තව දේශනාවක් මේ අලගද්දූපම කියන සූත්‍රය. තනිකර බුදුරජාණන් වහන්සේගේ මේ විසරද ඥාණයටම පහර ගහ භික්ෂුවක් හිටියා. කෙලින්ම. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. මේ විසරද ඥාණයට කෙලින්ම පහර ගහ භික්ෂුන් වහන්සේනමක් හිටියා. ඉතින් සර්වඥයන් වහන්සේ වැඩ සිටින කාලෙත් ජීවමානව වැඩ සිටින කාලේ ඒ සර්වඥ ඥානයන් මේ පහුරක් උපමා කරගෙන කෙලිස් දුරු කරන් දේශනා කරපු දහමක් අරගෙන සෙල්ලම් කරපු පිරිසක් එදත් හිටියා නම් අද ඉතින් කවර කතාවද? එහෙමයි. ඒකට මේ අසත්පුරුෂ ධාතුව ඉතින් ලෝකෙ හැමදාම මේ සාමාන්‍ය පවතින දෙයක් ඉතින්. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. එහෙයි. ඒතර මේ දේශනාව හරි විස්මිත දේශනාවක් පින්වත්නි. ඒකට අපිට හිතා ගන්න බෑ සර්වඥයන් වහන්සේ වැඩ සිටින කාලෙම රහතන් වහන්සේලාත් වැඩ සිටිද්දිම ගිහි සදහැවත් මාර්ගඵලලාභී ශ්‍රාවකයොත් ඉඳිද්දිම හරි පුදුමයිනේ මේ සර්වඥතා ඥානෙට පහර ගන්නවනේ. එහෙමයි ස්වාමීනි. ඒක හිතා ගන්න බැරි වුණා මේ දේශනාව කියවලා. අලගද්දූපම කියන සූත්‍රය මේ සර්පයා උපමා කරගෙන වදාළ දේශනාව. එහෙමයි. මොකද මේ කාරණේ අන්තිමට භාගතුන් වහන්සේට ආරංචි වෙනකොට සර්පේක උපමා කරලා බණක් කියන්න උනා. ඒකේ අලගද්දූපම කියලා නම් වැටුනේ. එහෙමයි. ඉතින් ඒ දවස්වල භාගතුන් වහන්සේ වැඩ සිටි සවැත් නුවර ජීතවනයි අනේ පිරිසතුමාගේ ආරාමේ. ඒ දවස්වල මේ ගිජුලිහිනියන් නසන කුලයේ ඉපදුණු මේ ගද්දබාදි පුප්ප අරිට්ට කියන භික්ෂුවට මෙන්න මේ වගේ භයානක මිත්‍යා දෘෂ්ටියක් ඇති වුණා. මොකද්ද? භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය මෙන්න මේ විදියටයි මම දන්නේ. කොහොමද? භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ විසින් නිවන් අවබෝධයට බාධා පිණිස පවතින අන්තරායදායක දේවල් කියාදී යම් දෙයක් කියලා තියෙනවද? ඒත් ඒ දේවල්
මේ අපි පුරුදු කළාට සේවනය කළාට කිසිම අන්තරායක් වෙන්නේ නැහැ කියලා. එහෙමයි. එතකොට මේ හතරවෙනි විසරද ඥානෙටමනේ කෙලිම ගහන්නේ. එහෙමයි. මේ අයුරින් මේ දේවල් නිවන් මඟට අනුතුරේ මේව නිවන් මඟට අනුතුරේ මේව නිවන් මඟට අනුතුරේ කියලා සරුවඥයන් වහන්සේ දේශනා කළාට අපි මේ දේවල් පුරුදු කළාට කිසිම අනුතුරක් වෙන්නේ නැහැ කියලා දැන් මෙයා කියාගෙන යනවා. එහෙමයි. ඒතකොට බොහෝ භික්ෂුන් වහන්සේලාට මේ අරිට්ඨ භික්ෂුවගේ මේ කතන්දරේ අහන්න ලැබුණා. කුමද්දී භාග්‍යතුන් වහන්සේ විසින් වදාළ ධර්මය මින් මේ විදිහට තමයි මම දන්නේ කොහොමද? ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ විසින් නිවන් මඟට අනුතුරුදායකයි කියලා යම් දෙයක් දේශනා කළාද ඒ අනුතුරුදායකයි කියලා දේශනා කරපු දේවල් පුරුදු කළාට සේවනය කළාට කිසිම අනතුරක් නැහැ. මෙහෙමයි ස්වාමී. කිසිම අනතුරක් නැහැ කියලා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා අරිට්ඨ භික්ෂුව සොයාගෙන ගියා. ගිහිල්ලා අරිට්ඨ භික්ෂුවට කියනවා ආයුෂ්මත් අරිට්ඨ මේ කතාව ඇත්තද? ඔබ මෙන්න මේ වගේ කතාවක් කියනවා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනය මම දන්න කෙනෙක්. කොහොමද මම දන්නේ? භාග්‍යතුන් වහන්සේ මේ නිවන් මඟ පුරුදු කරගෙන යනකොට මෙන්න මේ දේවල් නිවන් මඟට අනුතුරුදායකයි කියලා දේශනා කළා. හැබැයි මේ දේවල් කිසිම ආකාරයකින් අනුතුරක් නැහැ කියලා ඔබ වහන්සේ මේ වගේ ප්‍රකාශයක් කරගෙන යනවා කියන්නේ ඇත්තද කියලා ඇහුවා. එහෙමයි. බයි ඊළසේ භික්ෂුන් වහන්සේ කිව්වා "ඔව් ප්‍රියාශ්මතුන් වහන්සේ ඒක ඇත්ත තමයි" කිව්වා. මේක ඇත්ත කිව්වා. භාග්‍යතුන් වහන්සේ විසින් වදාළ ධර්මය මෙන්න මේ විදිහට තමයි කොහොමද දන්නේ? කොහොමද දැන් අර භික්ෂුන් වහන්සේ ඉදිරියේ කියනවා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ විසින් නිවන් අවබෝධයට බාධා පිණිස පවතින අන්තරායදායක දේවල් කියා දීලා තියෙනවා. ඒ වුණාට මේ දේවල් පුරුදු කළාට සේවනය කළාට කිසිම අන්තරායක් වෙන්නේ නැහැ කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා දැන් අරිට්ඨ භික්ෂුවට මේ භයානක අදහස පින්වත්නි දෘෂ්ටියෙන් බේරන්න කියලා හිතාගෙන ධර්මය කියන පටන් ගත්තා. එහෙමයි. කොහොමද කිව්වේ? සදහම් මග මතු කරලා දුන්නා. කොහොමද? ආයුෂ්මත් අරිට්ඨ ඔය කතාව ඔහොම කියන්න එපා. ඔය කතාව නම් ආයුෂ්මත් අරිට්ඨ ආයේ කියන්න එපා. භාග්‍යතුන් වහන්සේ අභූතෙන් චෝදනා කරන්න එපා. එහෙමයි ස්වාමීනි. එහෙමත් ඉස්මතු කරලා දුන්නා. භාග්‍යතුන් වහන්සේ ඔය චෝදනා කිරීම හොඳ දෙයක් නන් නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ කවදාවත් ওই විදියට ධර්මයේ වදහාරලා නැහැ. එහෙමයි. ආයුෂ්මත් අරිට්ඨ භාග්‍යතුන් වහන්සේ විසින් නොඑක ආකාරයෙන් මේ නිවන් මඟට අන්තරාය කර අනුතුරු දේවල් දැන් අපි එදා කතා කළා ලාභය අනුතුරුදායකයි නිවන් මඟට. එහෙමයි. සත්කාර කියන දේවල් වලට ඇලුනොත් ඒක අනුතුරුදායකයි නිවන් මඟට. එහෙමයි ස්වාමීනි. කීර්තියට ඇලුනොත් ඒක අනුතුරුදායකයි. ප්‍රශංසාවට ඇලුනොත් ඒක අනුතුරුදායකයි. ඒ කියන්නේ නිවන් මඟ වැහෙන්න පටන් ගන්නවා. එහෙමයි. කියන්නේ මේ එහෙනම් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන දේවල් උතර මේ දේවල් උපදවන්න ගියොත් එහෙනම් භික්ෂුව ඉවරයි. භික්ෂුව නෙවෙයි ගිහියෙක් වුණත් එහෙම තමයි. එහෙමයි ස්වාමීනි. කියන්නේ නිවන් මඟ කියන එක ඉතින් ඉඳලම වැහෙන්න පටන් ගන්න තනිකර. එතකොට ඒකට ලස්සන උපමා පවා අපි කතා කළා. හරියට නිකන් අර දිග ලොන් තියෙන එළුවෙක් ගාලකට ගියා වගේ කිව්වා. කටුපඳුරු සහිත ගාලකට ගියාට පස්සේ මොකද වෙන්නේ? අර හැම පැත්තේම ඇමිනෙනවා. දිග ලොම් තියෙනවනේ. එහෙමයි. හැම පැත්තේම ඇමිනෙනකොට මොකද වෙන්නේ? උට එහාට යන්නත් බෑ, මෙහාට යන්නත් බෑ, හිටගෙන ඉන්නත් බෑ, වාඩිලා ඉන්නත් බෑ. මොහොත එතනම මාරාන්තික දුකටපත් වෙනවා. එහෙම නැත්නම් මිය පරලෝ යනවා. එහෙමයි. පැටලෙනවා. එහේ ස්වාමීනි. ඊතර ආන් මේ වගේ තමයි කිව්වා මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට පස්සේ. ඒක හරියට තව ලස්සන උපමා විස්තර කළා. හරියට නිකන් මාළුවෙක් මේ අර ඇමේට අහුණා වගේ කිව්වා. මාළෙක් ඇමේට අහුණා කියන්නේ මාළුවගේ මරණය ස්ථිරයි. ඒ වගේ තමයි මේ යම් කිසි කෙනෙක් මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට යට වුණාද හරියට ඔහුගේ ජීවිතේ ශ්‍රමණ ධර්මයන්ගේ විනාශ වෙලා යනවා. නිවන් මගට පුරුදු කළ යුතු යම් ගුණ සම්පත්තියක්ද ඒ සියල්ලම නැසිලා යනවා.
ස්වාමීනි එතකොට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉදිරියේ මොනතරම් සිහිනුවණක් දල්වාගෙන චර සීනුවනක් තියෙන්න ඕනද? එහෙමයි ස්වාමීනි. මොකද ඒ නිසාම විශාල තමන්ගේ ජීවිතෙන් බලන දේවදත්ත එච්චර විශාල මේ ශාසනය පැවිදි වෙලා එහෙමයි. භාග්‍යතුන් වහන්සේට පවා ගල් පෙරලන මානසිකත්වය නිර්මාණය වුණානේ. සංඝ බේදය කරන මානසිකත්වය නිර්මාණය වුණානේ. අජාසත්ත ලවා තාත්ත මරවන පාපී සිතුවිලි ගොඩනැගින්න පටන් ගත්තා. එහෙමයි ස්වාමීනි. කුමක් නිසාද? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාව තියෙන කැමැත්ත නිසා. අනිත් එක අලාභ අසත්කාර අසම්මාන. මේ සමහර භික්ෂුන් වහන්සේලා මේ කිපිලා විනාශ වෙලා යන්නේ තමන්ට අනිත් අයට ලාභ ලැබෙනවා තමන්ට ලැබෙන්නේ දරා ගන්න බැහැ ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. මේ දවස්වල මහමෙවුනාවට ඔය තියෙන චෝදනා ඔක්කොම මේ ඒ අයට තියෙන අලාභත් එක්ක නේද? එහෙමයි. ඒ මහමෙවුනාවට ලැබෙන දේවල් ඒගොල්ලන්ට ලැබෙන්නේ නැහැ. ඉතින් නින්දා කරනවා මේක NGO එකකින් සල්ලි ලැබෙනවා කියලා කියනවා. එහෙමයි. මේ ප්‍රසිද්ධිය ලැජ්ජ නැතුව කියනවා. ඉතින් මහමෙවුනාවට ඇවිල්ලා දවසක් ඉඳලා දෙකක් තුනක් ඉඳලා ඇසුරු කරලා බලලා එහෙමනම් කමන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. පදනම් විරහිත කිසිම පදනමක් නැහැ. එහෙමයි ස්වාමීනි. කිසිම සොයා බැලීමක් එහෙමකුත් නැහැ. ඔහේ හිතට එනවා. දැන් අලාභයෙන් යට වෙනකොට හිත කෑ ගහනවනේ. තමන්ට සත්කාර නොලැබෙනකොට හිත කෑ ගහනවා. විවිධ දේවල් මවල දෙනවා. එහෙමයි. ඒක තමයි කෙලෙස් සහිත අවිද්‍යාසගත හිතේ ස්වභාවය. ඒක තමන්ගේ හිතේ මවල දෙන දෙයට තමන් අහු වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ තමන්ට අනිත් අයට කීර්ති දෙන තමන්ට කීර්ති නැහැ. අනිත් අයට ප්‍රශංසා තියෙන තමන්ට ප්‍රශංසා නැහැ. අන්නතර මොකද එන හිත ඇවිස්සෙනවා. හරියට අර ඇමට අහුවෙච්ච මාළුව වගේ හරියට දඟලනවා හිත මෙහාට දඟලනවා. එහෙමයි. ඊට පස්සේ අර අයත් එක්කත් නිඳා කරනවා මේ අයත් එක්කත් නිඳා කරනවා නිඳා කරම ඊට ජීවිතය ගත කරනවා. එහෙමයි ස්වාමීනි. ඒක තමයි ඊට පස්සේ ඒගොල්ලන්ගේ ප්‍රධාන ඉලක්කය. ස්වාමීනි ලාභ සත්කාර වනායි හරි ඊතරම් අනතුරුදායකයි. දෙපසින්ම Taman හැම පැත්තෙම. එහෙමයි. ගිහියෙකුට ගිහි ධර්මවත් තියාගන්න බෑ. ඒ සමහර අයගේ මන් දැක්කේ ප්‍රකාශ අර ගිහියෙක් ගාවත් නැති ආකල්ප තියෙන්නේ. එහෙමයි. ගිහියෙක් ගාවත් නැහැ. එහෙමයි. අපිට හිතාගන්න බෑ දැන් මේ අපි මේ තරුණ පැවිදි අය එතකොට දැන් මේ අපිට වඩා මේ වැඩිහිටි පැවිදි අය කොච්චර මේ ගුණවත්කම් වලින් පිරෙන්න ඕනද? එහෙමයි ස්වාමීනි. අර විදිහේ කෑ ගහන දේවල් දැකලා අපිට හිතෙනවා මේ මොනවද මේ කියලා. ඊතර මේ අර බාල වයසින් යුතු තරුණ ශ්‍රමණයන්ට භික්ෂුන් වහන්සේලාට අර වැඩිහිටි සංඝ සමාජය ගැන ගෞරවයක් උපදින්නේ. ගෞරවයක් උපදින්නේ. ඇයි මේ අලාභයෙන් අසත්කාරයෙන් අසම්මානයෙන් යට වෙලා කෑග ගහ නිന്ദා අපහාස කර කර වාසය කරනවා. එහෙමයි. කිසිම වැදගත් බවක් නැහැ. ඒතර ඒගොල්ලන්ගේ නොවැදගත් බවම ඊට පස්සේ ලෝකයාට කියනවා කුමද්ද විශාරද බවක් විදිහට පෙන්වන්නේ එතකොට. අභිමානයක් විදිහට පෙන්වන්න හදනවා. තමන්ගේ තියෙන ලැජ්ජ නැතිකම. එහෙමයි. අවික්ෂුන් වහන්සේනමක් මම දැක්ක අර මහමෙවුනාගේ පිරුවාණ පොත් වහන්සේ අරගෙන මේ හුවා දැක්ක දඟලනවා. ලැජ්ජ නැතිකම. එහෙමයි. ඇයි මේ අලාභ සත්කාර සම්මාන වල යට වෙලා කිසිම ලැජ්ජාවක් නැති වෙලා යනවා එතකොට. එහෙමයි ස්වාමීනි. ඒතකොට අර මේ මෝඩ ගිහි දෙන්නෙකුත් එකතු කරගෙන මේ කියවනවා. කියන්න වෙන දේවල් නැතුව වගේ. එහෙමයි. මොකද අපිට මේ අවස්ථාව අපිට පැහැදිලි කරන්න වෙන්නේ ඒක තේරුම් ගන්න ඕන කුමක් නිසාද මේ සිද්ධ වෙලා තියෙන්නේ. අලාභ අසත්කාර සම්මාන දරා ගන්න බැරි වීම නිසා තමන්ගේ ආධ්‍යාත්මික කෑ ගහනවා. ඒ කෑ ගහන ආධ්‍යාත්මික තමන්ටවත් සංසිඳව ගන්න බැරි අය බවයි ඔබ තේරුම් ගත යුත්තේ. එහෙමයි. ඒ කෑ ගහන හිත තමන්ට দমনය කරගන්න බෑ. එහෙමයි. ඉතින් අර මෝඩ පිරිසකට මේක හිතනවා මේක මේ ඇත්තට තමයි මේ ධර්ම විකෘතිය තමයි පෙන්වන්නේ කියලා. අර පිරුවාණ පොත් වහන්සේ අරගෙන තමයි හුවා දක්ක කෑ ගහන්නේ මම දැක්කා. එතකොට මේ මොකද මේ රහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ අනුමත කරලා තියෙනවද පිරුවාණ පොත් වහන්සේ නමක් නැහැ නේ. මේ විදිහේ ධර්ම පරයයන්ට එකතු කරලා පිරුවාණ පොත් වහන්සේ නමක් වෙන්න ඕන කියලා. එහෙම නැහැ නේ. රහතන් වහන්සේලා එහෙනම් මේ යම් මේ නිගමනයකට ඇවිල්ලා තියෙනවද මේ ටික තමයි එන්න ඕන කියලා? නැහැ නේ. එහෙමයි. එතකොට පිරුවාණ පොත් වහන්සේ තුල තියෙන්නේ මොකද්ද කියලාවත් අර්ථයක් දන්නේ නැහැ. එහෙම දෙයක් නිර්මාණය වුණේ කියලාවත් අර්ථයක් දන්නේ නැහැ.
ඒතර ඒ කාලේ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ කාලේ යම් ව්‍යසනාව. ඒතර භාග්‍යතුන් වහන්සේ සත්‍යයෙන් සත්‍යයක් ක්‍රියා කරනවා. පිරුවාණ බුද්ධහංසගේ දහම් පරයයන් එකතු වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර මිනිස්යාට යම් කරදරයක් උදුරක් එනලාට ඒ සත්‍යයෙන් සත්‍යයක් ක්‍රියා කරන්න. තෙරුවන් ගුණයෙන් තමයි සත්‍යයක් දැන් තනිකර රතන සූත්‍රයේ තියෙන තනිකර තෙරුවන් ගුණයෙන් සත්‍යයක් ක්‍රියා කිරීමනේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර කරණීයමිත සූත්‍රයේ තියෙන නොපෙනෙන පිරිසකට කරුණු පැහැදිලි කිරීමක් තියෙන එතන. එහෙමයි. ඒතර ආටානාටියේ තියෙන වෛශ්‍රවණ දිව්‍ය රාජයා විසීම භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ විසින් දේශනා කොට වදාළ මේ ආටානාටිය ස්වාමීන් සජ්ජායනා කරන්න. එතකොට ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අපි රකින්නවා. ආරක්ෂා කරනවා කියන කාරණේ දීලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට දැන් ආලවක සූත්‍රයේ තියෙන්නේ ආලවක කියන යක්ෂයා দমনය වෙච්ච මේ බුද්ධ ශාසනය එකතු වෙන්න හේතු වෙච්ච දහම්පරයය. එහෙමයි. ඒතර කසීබාරද්වාජ කියලා කියන්නේ ගොවියෙක්. ඒතර ගොවියා මේ සම්බුද්ධ ශාසනයට එකතු වෙන්න හේතු වෙච්ච කාරණාවක්. ඒතර මේ ඒ කාරණුවලින් සත්‍යයෙන් සත්‍යයක් ක්‍රියා කරලා සූපත් කරන අවස්ථා තියෙනවා. කරුණු තේරුම් කරලා දීලා ඊළඟට බය තැති ගැනීම නැති වෙන ආකාරයේ දහම්පරයයන් තියෙනවා සිහි කරනකොට. එහෙමයි. මේ දහම්පරයය එකතු වෙලා තමයි එතකොට මේ මහමෙවුනා ලොකු සංසි පිරිත් පොත් අහන්සේ නිර්මාණය කළේ. එහෙන් පැත්තම බලලා ඒක අරගෙන කිසිම කරුණක් තේරුම් ගන්න බැරුව නිඳා කරනවා. එහෙමයි ස්වාමීනි. එයි මේ පැහැදිලි 100% පැහැදිලි අලාභ අසත්කාර අසම්මාන. එහෙමයි. මහමෙවුනාවට මේ ධර්මයටයි ඇත්තට මේ මිනිස්සයා මහමෙවුනාවට අපි කොච්චර එකතු වෙනවා කියලා අපි දැක්කත් මේ මහමෙවුනාවට මේ එකතු වීමේ රහස ධර්මයට එකතු වීම. ස්වාමීනි තථාගතයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයට ඒ ආර්ය පුත්කල මහා සංඝරත්නය උදෙසා මිනිසුන්ගේ සිත්වල ඇතිවෙන ප්‍රසාදයනේ මේ තියෙන්නේ. එතකොට කෙනෙක් තීරුම් ගන්න එපා ඒ කාරණේ. එහෙමයි. ඒතර එදා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා ඒ දේශනා කළ ඒ දහම් පරයයන් එදා මගඵල නිවන් අවබෝධ කළ රජතුමා ඇතුළු රාජ පරම්පරා කීයක් නම් දීප පරදුවට තියාගෙන එතකොට තෙරුවන් සරණේ පිහිටන්නේ දහම් පරයය හේතුනාද? එහෙමයි. ඒතකොට ඒ ආශ්චර්ය තමයි අදත් තියෙන්නේ. එහෙමයි ස්වාමීනි හැමදෙනාම තේරුම් ගන්න වාසනාවන්ත වුණොත් ඉන්නේ එහෙම මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේත් විනේත් තියෙන ආශ්චර්යය කියලා. අන්න එතෙන්ට තමයි ඉන්න ඕනේ. මොකද මේ දේශනාව එහෙම පැත්තකුත් විස්තර කරනවා. එහෙයි. ඒකයි අපි දැන් මේ අවස්ථානුකූලව බුද අපිට ඕම කතා කරගෙන නැත්තන කිසි තේරුමක් නැහැ. එහෙමයි. නමුත් අර ඒ වගේ අර නිନ୍ଦා අවලාද කරලා අපරාධය අර අහිංසක ඉන්නව සත්පුරුෂ ගුණයක් දිනු කරගන්න නිවන් මාර්ගට අඩු ගන්න බීජයක් හරි හදාගන්න හරි අහිංසකව කැමති පිරිසක් ඉන්න හදවතේ. එහෙමයි ස්වාමී. දරායගේ ජීවිතවලට පවා මේ මහා හානියක් කරනවා අසත්පුරුෂ වදන් වලින්. එහෙමයි. ඒ නිසා අපි ධර්මයේ කියද්දී අපි ඒ කාරණා යම් ප්‍රමාණයකට හරි අපි තීරුම් කළ දෙන්න ඕනනේ. එහෙමයි. නැත්නම් අපිට නිශ්ශබ්දව ඉන්න පුළුවනි. නමුත් අර අහිංසක පිරිසකට අලාභයක් ඒක. එහෙමයි ස්වාමී. අහිංසක පිරිසකට අලාභයක්. ඉතින් හරි පුදුමයි. එතකොට අපි මේ දේශනා තුනක් ඔස්සේ අපි කතා කරා මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මුල් කරගෙන නිවන් මාර්ගට අනුතුරුදායක පැත්ත විස්තර කරපු ආකාරය. ඒතර මේ දේශනා පරයයේදී හරි ලස්සනට විස්තර කරනවා කියනවා මේ කාමයන් මුල් කරගෙන නිවන් මාර්ගට අනුතුරුදායක කාරණේ විස්තර කරන්න මෙතන. එහෙමයි ස්වාමීනි. එතෙන්දී ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේලා විස්තර කළා මේ ප්‍රිය ආශ්මුතනිය ඔහොම කියන්න එපා කිව්වා. අභූතයෙන් චෝදනා කරන්න එපා. භාග්‍යතුන් වහන්සේ ඔය චෝදනා කිරීම හොඳ දෙයක් නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ කවදාවත් ඔය විදියට වදාarලා නැහැ කිසි ධර්මයක්. ආයුෂ්මත් අරිට්ඨ භාග්‍යතුන් වහන්සේ විසින් නොඑක ආකාරයෙන් මේ නිවන් මගට අන්තරායක දේවල් වදාarලා තියෙනවා. ඒව කෙනෙකු අතින් සිදු වුණොත් අනිවාර්යෙන් නිවන් මගට අන්තරායක්මයි කිව්වා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ වදාළේ කාමයන් තුල තියෙන ඊතා මල් පාස්වාදයක් කියලා. දැන් මෙතන අන්තර්දායක කියලා ඉස්මතු කරන්නේ කාමයන්. මේ කාමයන් තුල දුක් ගොඩක් තියෙනවා, කරදර ගොඩක් තියෙනවා, භයානක විපාක ගොඩක් තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කළා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ වදාළේ මේ කාමයන් ඇටසැකිල්ලක් වගේ කියලා. අපි මේ ඉතිසෙල්ලා ওই දහම් කැඩපත දේශනාව යටතේදී පෝතලී සූත්‍රය අරගෙන අපි විස්තර වශයෙන් කතා කළා කාමයන්ගේ ආදීන. එහෙමයි. එතකොට මේ ඒකෙදි බලන්න හරි ලස්සන උපමාවක් කියන මේ කාමය දකින්න කියනවා සර්වඥයන් වහන්සේ
ඇට සැකිල්ලක් විදියට මස් කට්ටක් විදියට දකින්න කියනවා. ඒකේ උපමා විස්තර කරනවා මේ සම්පූර්ණ මස් අයින් කරපු ලේ තැවරුණු මොන මස් කට්ටක් බලු කුක්කේ අරගන්න නැහැ ගන්න. එහෙමයි. දැන් ඕක අරගෙන ලෙව කමින් හපමින් ඔයගොල්ලෝ දැකලා සමහර විට ඔයගොල්ලන්ගේ ජීවිතේ එහෙම අවස්ථා. ඒත් දැන් බැලූ බැල්මට නූන තියෙන මිනිස්සයාට පේනවා මේ බල්ල මේක දවසේම ලෙව කෑවත් දවසේම මේක හැපුවත් මොකද වෙන්නේ? බඩ පිරෙන්නේ. එහෙමයි ස්වාමී. කාමයේ දිහා දකින්න කියන ඒ විදියට. එහෙමයි. කාමයේ දිහා දකින්න කියන ඒ විදියට. එහෙමයි. කවදාවත් තෘප්තියකට පත් කරන්න බැරි දෙයක්. කාමයේ කියන දේ කොතරම් පිරිවරා ගත්තත් මේ හිත කියන එක තෘප්තිමත් කරලා අවසන් කරන්න බෑ. එහෙමයි. වෙහසක් විතරයි තියෙන්නේ. වෙහසක් විතරයි තියෙන්නේ. එහෙමයි ස්වාමී. කල්පනා කරලා බලන්න නැද්ද කියලා? මේ හම්බ කරනවා, මේ බඩු මුට්ටු ගේනවා, මේ ගෙවල් දොරවල් හදනවා, මේ යාන වාහන ගන්නවා, තව මාසෙකින් ඒවා සමහරට මොන හරි වෙලා. එහෙමයි. එහෙම නේද? දැන් කන්න බොන්න අපි කොච්චර දේවල් ගෙනාවත් හෙට වෙනකොට මොකද වෙන්නේ? ඉවරයි සමහර විට ඒ දේවල්. එහෙමයි ස්වාමීනි. ගෙවල් දොරවල් හදනවා අවුරුද්දක් දෙකක් යනකොට ඒවා සම්පූර්ණ ජරා වාස වෙලා සමහර විට. එහෙම නේද? එහෙමයි. හැමතිස්සෙම එතකොට ඒවා දිහා බලාගෙනම ඒවම මේ මේන්ටේන් කර නැවත ඉන්න ඕන. මේක තමයි කාමයේ ස්වභාවය. එහෙමයි. එතකොට එවන් කාමයක් ඇසුරු කරනකොට ඇත්තටම තියෙන කුමක්ද? අල්පාස්වාදයේ විහිස ගොඩයි. ඒතර හරි පුදුමයි. ඒතර මේ කාමයන්ගේ ස්වභාවය මේක තමයි. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ස්වාමීන් වහන්සේලා මේ අරිට්ට කියන භික්ෂුන් වහන්සේට කියලා දෙනවා. එතකොට මේ කාමයේ දිහා මෙහිම බලන්නයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. එහෙම කාමය එහෙනම් නිවන් මාර්ගට අනුතුරුදායකයි කියලා අනුතුරුදායක නැහැ කියලා කියන්න බෑ පින්වත් භික්ෂුව. ඊළඟ දේශනා කළ තථාගතයන් වහන්සේ මේ කාමයේ ගැන වදාළි මස්වැදල්ලක් උපමා කරලා. දැන් බලන්න ඒක ලස්සන විස්තර කරන ওই දේශනාවේ. දැන් මස්වැදල්ල කියන එක සතෙක් අරගෙන අපි හිතමු පියාඹින්න හැදුවා කියලා. අනිත් සත්තු ටික මේ දැකපු ගමන් මොකද වෙන්නේ? පිරිවරාගෙන කොටන්න පටන් ගන්නවා. අතහරිනකම් කොටනවා. ස්වාමීනි කාමේ වනහයි සුවපත් දෙයක් නෙමෙයි. සුවපත් කරන්නේ නැහැ. එහෙමයි. ආස්වාද මාත්‍රයක් තියෙනවා. එහෙයි. එතකොට ඒකෙන් තමන්ගේ ජීවිතේට දැන් බලන්න සාමාන්‍යයෙන් අපේ ජීවිතේට එහෙම දෙයකට මොනවා හරි දෙයකට ඉෂ්ටකාන්ත මනාප දෙයකට කැමැත්ත ඇති වෙච්ච ගමන් අර අනිත් ඇවිල්ලා කුරුල්ලෝ ටික අර මස් වැදැල්ල තියාගෙන ඉන්න සතාට කොටා ඉන්නේ යම්සේද අපේ මනස තුලත් මොකද වෙන්නේ? ඒ වගේ ස්වභාවයක් නිර්මාණය වෙන්නේ නැද්ද? පීඩාවක්. පීඩාවක්. එහෙමයි. හැම තිස්සෙම අරකට හිතේ කැමැත්ත තියෙන තාක්කල් අරක තමන්ගේ හිතේ ඉස්මතු කර මනස පීඩාවටපත් කරන්නේ නැද්ද? එහෙමයි සර්. පත් කරනවා. එහෙමයි. කාමයේ ස්වභාවය. ඒ වගේම තමයි ඒ වගේ ඉෂ්ටකාන්ත මනාප දෙයක් අපි අල්ලගන්න ගියොත් එහෙම සමහරලාට අනිත් බාහිර ලෝකෙන් ඔක්කොම ගහන්න, නිඳා කරන්න, අපහාස කරන්න ඔක්කොම පටන් ගන්න නැද්ද? එහෙමයි. හරි පුදුමයි. ස්වාමීනි. ඒ නිසා කාමයේ දිහා දකින්න කියලා බුදුරජාණන් දේශනා කළේ මස්වැදල්ලක් උපමා කරලායි. ඊළඟ විස්තර කරන භාග්‍යතුන් වහන්සේ මේ කාමයේ ගැන වදාළේ හුලුවත්තක් උපමා කරලායි. දැන් හුලුවත්ත කියන එක එතකොට මතක ඇති අර මේ සාමාන්‍යයෙන් ඔය පොල්ල තුල අගිස් කෙලවර වේලුණු අගිස් කෙලවර වල එකතු කරලා එහෙමයි. හදන එකක්. ඒතර ඒකේ අගට ගිනි තියුවට පස්සේ ටික ටික ගින්න මොකද වෙන්නේ? දෙවි පහලට එනවා. එහෙමයි. ඉතින් පහලට එනකොට තමන්ගේ අල්ලගෙන ඉන්න අතම දවල පුච්චල දානවා. කාමයේ කියලා කියන්නේ වගේ දෙයක්. එහෙමයි. තමන්ම සතුටක් විඳින්න හොයන කාමයේම තමන් පුච්චන්නේ නැද්ද? තමන් කය දවනවා, සිත දවනවා. එහෙමයි. කාය පරිදාහය, මානසික පරිදාහය උපද්දලා දෙනවා. දැවිලි සහිතයි. දැවිලි සහිතයි. එහෙමයි. පිච්චිලි සහිතයි. එහෙමයි. ඒකයි උපමා ගන්න. එතකොට සර්වඥයන් වහන්සේට තේරෙන දකින්න ප්‍රඥාවෙන් දකින්නවා. හුලුවත්තෙන් දවන්නේ යම්සේද කාවෙනුත් එසේම දවනවා. එහෙමයි සර්. ඇට කැබැල්ලෙන් පීඩාවට පත් කරන්නේ යම්සේද ඒ විදිහටම කාමෙන් පීඩාවට පත් කරනවා. මස්වැදෙල්ලෙන් අනිත් සත්වයන්ගෙන් මේ ගොදුර බවට පත් වෙන්නේ යම්සේද
පීඩාවට පත් කරන යම්සේද කාමයේ ඉදිරියේ තීත්‍යම අපි පීඩාවට පත් කරනවා. එහෙමයි. ඊළඟ විස්තර කරන බුදුරජාණන් වහන්සේ කාමයේ ගැන වදාළේ හරියට ගිනි අඟුරු වලක් උපමා කරලායි. කොහොමද දැන් බලන්න සාමාන්‍ය ගිනි අඟුරු වල ගත්තොත් එහෙම මේ අඟුරු පිරීලා තියෙන්නේ. එහෙමයි. දැල්ලක් නැහැ. තනිකර ගිනියම් වෙච්ච ගිනි අඟුරු. ඒ වගේ ගිනි අඟුරු වලකට මොකද වෙන්නේ? කිට්ටු වෙන්නවත් බෑනේ අපිට. ඇයි? ඈතටම රස්නේ එනවා. එහෙමයි. ඈතටම රස්නේ දැනෙනවා. කය දවනවා. කිට්ටු වෙන්න බෑ. ඒතර ඒ වගේ තමයි මේ කාම සිතිවිලි හිතන්න මොකද වෙන්නේ? සිතිවිලි හිතීම පවා සිතට සෝයක් නෙවෙයි ගේන්නේ. එහෙමයි ස්වාමීනි. දැවිල්ලක් ඇති කරනවා. පිච්චීමක් ඇති වෙනවා. කය පුරා සිත පුරා දැවෙන නැගින පිච්චීමක් තියෙන්නේ. එහෙම කාමයේ දිහා දකින්න කියලායි භාග්‍යතුන් දේශනා කළේ ආශ්මුත්‍රි කියනවා. එහෙමයි. ඊළඟ විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ මේ කාමයේ ගැන වදාළේ ණයට ඉල්ලගත්තු දෙයක් උපමා කරලායි. දැන් ණයට කෙනෙක් යම් දෙයක් අරගෙන අපිට හොඳ කෙනෙක්ගෙන් ඇඳුමක් ඉල්ල ගන්න ණයට. වාහනයක් ඉල්ල ගන්නවා. ඒතර මේ ඉල්ලගෙන හදිස්සියෙන් අපි හිතමුකෝ ඒක හොඳට ඇඳගෙන පැලඳගෙන මේ වාහනේ අරගෙන අපි මගුල් ගෙදරකට ගියා කියලා. අර යාළුවා මගුල් ගෙදර ඉන්නවා. සමහර අපි මගුල් ගෙදරක යන්න කියලා ගෙනාවේ නැහැ කියලා. සමහර යාළුවෝ දැක්ක ගමන් මොකද බයක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. ඇයි බයයි කොයි වෙලාවෙ මේක ඉල්ල ගනියද දන්නේ නැහැ. හදිසියෙම අතර පිරිස මැදට වෙලා ඉල්ලුවොත් එහෙම මොකද වෙන්නේ? අපහසුතාවයටපත් වෙන්නේ නැද්ද? එහෙමයි ස්වාමීනි. කාමයේ කියන්නේ මේ වගේ එකක්. සැනසille පාවිච්චි කරන්න බෑ. සැනසille පාවිච්චි කරන්න බෑ. එහෙමයි. කොයි වෙලාවෙ තියෙන්නේ? තම වාහනයක් ගෙනාවා කියලා හිතන්න. එහෙමයි ස්වාමීනි. තාම මොනවාරි වටිනා දෙයක් ගෙනාවා කියලා හිතන්න. සැනසille පාවිච්චි කරන්න බයයි. එහෙමයි ස්වාමීනි. ඊතර හැමතිස්සෙම බය ඇති ගැනීම. බාහනේ බුදුරජාණන් වහන්සේ නම කාමයේ ගැන වදාරපු දේවල්. එහෙමයි. හරි ආශ්චර්යයි නේද? එහෙමයි ස්වාමීනි. ඊළඟ විස්තර කරනවා මේ කාමයේ උපමා කළා කියන ගහක තියෙන ගෙඩි වලට උපමා කළා කියන. මේක ලස්සනට විස්තර කළා ඒ දේශනාවේ මතක ඇති. දැන් මේ ගහේ මේ ප්‍රණීත රස තියෙන පළවැල ගහේ තියෙනවා. මිනිස්සෙක් ඇවිල්ලා පළවැල හොයමින් ඉන්න මිනිස්සෙක් මේ ගහෙට දැකලා මේ මිනිස්සෙක් ගහට නගිනවා. එහෙමයි. අර පළවැල් වලට තියෙන ආසාව වැඩිකමට. දුකසේ හරි ගහට නැගලා කඩාගෙන ඔඩොක්කුවේ දාගෙන දැන් මෙයා කකා ඉන්නවා. තව මිනිස්සෙක් පළවැල් හොයාගෙන ඉන්නවා. එනකොට දැන් මේ මිනිස්සෙ මේක දකින්න මේ ගහ. මේ මිනිස්සයාට මේ ගස් නගින්න බෑ. මේ මිනිස්සේ ආසාව වැඩිකමට මොකද කරන්නේ? ගහක් කපනවා. ගහ කපද්දි උඩ ඉන්න මිනිස්සයාට අර පළවැල ටිකට තියෙන ආසාවට පළවැල රසයට තියෙන ආසාවට මුසපත් වුණොත් යටින් ගහ කපල තමන්ට සිදුවෙන අනතුරු ගැන මොකද වෙන්නේ? තමන්ට තියෙන වැටහීම නැති වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. ඒ වැටහීම නැති වෙනකොට මොකද වෙන්නේ? සමහරට අර ගහ කඩාගෙන හැරෙනකොට මිනිස්සු බිමට වැටිලා අණ්ඩක් කඩා ගන්නවා. එහෙමයි. ඕකේ තමයි මේ කාමයට හිත මුසපත් වුණාට පස්සේ ඊළඟ මොහොතේ අනතුරු ගැන කිසි අවබෝධයක් නැහැ. දැන් බලන්න මල්ලා මේ ලංකාවේ මිනිස්සු ටික ඔන්න මේ අවුරුදු කෑවා. ඇඳුම් හොයන්න ගියා. එහෙමයි. මනුස්සයන්ට කොරෝනා අවදානම නැති වුණානේ. එහේ ස්වාමීනි. තමන්ගේ ජීවිතේ එන අවදානම් පෙන්눔 කරන්නේ නැහැ එතකොට. ආසාව වැඩි වුණාට පස්සේ. ඒ සමීපයේ තියෙන අනතුර ගැන පෙන්눔 කරන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඔය වගේ තරුණ ළමයි කොච්චර මේ වැරදි කාමසේවනයේ වෙනුවෙන් යන්න ගිහිල්ලා කොච්චර තමන්ගේ ජීවිතේ විනාශ කරගන්නද අනතුරු පෙන්නේ නැතුව. එහෙමයි ස්වාමීනි. වැරදි දේවල් වලට පුරුදු වෙලා ඒ ඇබ්බැහි වෙලා සමහරට තමන්ගේ ජීවිතේ කොච්චර අකාලේ විනාශ කරගන්නවද? එහෙමයි. ඒ අනතුරු පෙන්නේ. ඒක තමයි කාමයේ ස්වභාවය. කාමයේ ස්වභාවය. ඒක බලන්න මේ සමහර අය මේ වැරදි කාමසේවනේ ගිහිල්ලා සමහරට කොහේ හරි අපිට මොන මේ අනුන්ගේ ගෙදරක සමහරට ඒ ගෙදර මැරුම් කරනවා සමහර විට. එහෙමයි ස්වාමීනි. දැකලා නැද්ද එහෙම සිද්ධි? ඒ අර වගේ ඉරණමකට තමන් පත් වෙයි කියන අවදානම තමන්ගේ මනසෙන් නැති කරනවා කාමෙට තියෙන ඇල්ම බලවත් වුණාට පස්සේ. තමන්ට වෙන අනතුරු පෙන්눔 කළ දෙන්නේ. අනතුරු පෙන්눔 කරන්නේ නික්කම්ම හිතටයි. ඒ නික්කම්ම හිතේ ආශ්චර්ය තමයි දැන් මේ තියෙන්නේ.
බුදුරජාණන් වහන්සේ මේ කාමයේ අනතුර විවිධ උපමා වලින්ම දකිනවා. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි. ඊළඟ භාග්‍යතුන් වහන්සේ මේ කාමයේ ගැන වදාළේ කඩුවයි මස් කපන කොටේ වගේ. දැන් මස් කපන කොටේ කඩුවයි ගත්තොත් එimhe හැමදාම මෙතන මුකුත් නැහැනේ. ඇයි කපනේම කවුරු අරයි යනවා. ඉතුරු වෙන්නේ මොකද්ද? ඉතුරු වෙන්නේ හැමතිස්සෙම මහන්සියක් විතරයි. මස් කපන කොටේ කඩුවයි විතරයි ඉතුරු වෙන්නේ. එහෙමයි. ඒ වගේ තමයි කාමයේ තුල. හැමදාම තියෙන කුමක්ද? මහන්සිය. නේද බලන්න? හැමදාම මේ දේවල් වලට එකතු වුණාට පස්සේ නිදිමත, අලසකම, ඇඟට අමාරුයි, කයට අමාරුයි, හිතට අමාරුයි. ඒ දේවල් හොයන්න ගියාට පස්සේ එහෙමයි. ඊළඟ දේශනා කළේ කාමයේ භාගතුන දේශනා කළේ තියුණු උල් ආයුධයකට උපමා කරලා. දැන් බලන්න තියුණු ආයුධයකින් යම් කෙනෙක් ඇනුම් කෑවොත් මොකද වෙන්නේ? හිත කෑ ගහනෝනේ. වේදනාකාරී. එහෙමයි. ඒ වගේ තමයි කාම හුල හිතට ඇනිච්ච එක මම වේදනාකාරී. වේදනාකාරී. භාග්‍යතුන් වහන්සේ මේ කාමයෙන් ගැන වදාළේ භයානක සර්පයේ ඔළුව පැත්ත උපමා කරලා. දැන් භයානක සර්පයේ ඔළුව පැත්තම හදිසියෙන්වත් තමන්ගේ කයට ස්පර්ශ වෙච්ච ගමන් මොකද වෙන්නේ? වේදනාකාරී විෂ. එහෙමයි. මාරාන්තික විෂ. මේ කාමයන් තුල තියෙන ඉතා අල්ප ආස්වාදයක්. මේ කාමයන් තුල දුක් ගොඩක් තියෙනවා, කරදර ගොඩක් තියෙනවා, භයානක විපාක ගොඩක් තියෙනවා කියලායි භාග්‍යතුන් වහන්සේ වදාළේ. ඉතින් ওই විදිහට අරිට්ඨ භික්ෂුවට භික්ෂුන් වහන්සේලා විසින් සදහම් මඟ කියද්දි සදහම් මඟ ඉස්මතු කොට පෙන්වද්දිත් සදහම් මඟ විස්තර කරද්දිත් ඔහු තමන්ගත්තු භයානක මිත්‍යා අදහස අතහරින්න නැතුව දැඩි විදියටම අල්ලගෙන ඒකම කියන්න පටන් ගත්තා අරිට්ඨ භික්ෂුව. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ප්‍රියාශ්වතුන් අය සහ ඔය කොහොම කිව්වත් භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය මම මේ විදියටයි දන්නේ. කොහොමද තථාගතයන් වහන්සේ නිවන් මගට මේ දේවල් අනතුරුයි කියලා දේශනා කළාට ඒ දේවල් පුරුදු කළාට කිසි අනතුරක් නැහැ කියලා. එහෙමයි. බලන්න දැක්ක නේද? පෙන්නලා දෙද්දි ධර්මයේ නැවත මේ භාග්‍යතුන් වහන්සේ නිඳා කරනවා. එහෙමයි. පෙන්නලා දෙද්දි. ඒත් ඉදයි අදයි ඉතින් අර හැම ඒ ධාතුව එහෙමම ඉඳලා තියෙනවා. එහෙයි ස්වාමීනි. එහෙමම ඉඳලා තියෙනවා ඒ ධාතුව. එහෙමයි. දැක්ක නේද? කොච්චර දහම් කරුණු කිව්වත් ඒ ධාතුව නැගී සිටින්නේ නැහැ ලේසියි. මොකද ඒ ධාතුවට කියන නමක් තියෙනවා සත්පුරුෂ ධාතුව. නැගිටින්න බෑ යාට. එතකොට ඒ ලාභයෙන්, සත්කාරයෙන්, කීර්තියෙන්, ප්‍රශංසාවෙන් හිත යට වෙලා ලාභ නොලැබෙනකොට, සත්කාර නොලැබෙනකොට, කීර්තිය නොලැබෙනකොට, ප්‍රශංසා නොලැබෙනකොට හිත විපරීත වෙනවා. එහෙමයි ස්වාමීනි. හිත විපරීත වෙනවා. එතකොට මොකද වෙන්නේ? ප්‍රසිද්ධිය වෙනුවෙන් ඕන දෙයක් ඊට පස්සේ. ලාභ සත්කාර ගැන කියන්නේ අම්ම වෙනුවෙන් බොරු කියන්නේ කියනවා. ලාභයක් වෙනුවෙන් බොරු කියනවා කියනවා. එහෙමයි ස්වාමීනි. තාත්තා වෙනුවෙන් බොරු කියන්නේ කියනවා. ස්වාමීනි අතිශය අනුතුරුදායක කලාපයකට තමන්ගේ හිත ගෙනියන උනත. එහෙමයි ස්වාමීනි. ඉතින් ඔය විදිහට අරිට්ඨ භික්ෂුවීම භයානක මිත්‍යා මතේ නිදහස් කරවන්න අර භික්ෂූන්ට බැරි වුණා. අන්තිමේදී භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා පින්වත්නි. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා එකත් පසක වාඩි වෙලා භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ මේ කාරණේ ඔක්කොම විස්තර කළා. එහෙමයි. විස්තර කළාට පස්සේ ඊට පස්සේ දැන් අර විස්තරය ඔක්කොම කිව්වා එහෙනම් මේ භාග්‍යතුන් වහන්සේ භික්ෂුවට කතා කරලා කිව්වා පින්වත් භික්ෂුව මෙහෙ ඉන්න. ඔබ දැන් එහෙනම් අරිට්ඨ භික්ෂුව ළඟට යන්න කිව්වා. ගිහිල්ලා ඉවර වෙලා කියන ශාස්ත්‍රුන් වහන්සේ ඔබ අමතනවා කියලා පණිවිඩය කියන්න කිව්වා. එහෙමයි. ඉතින් මේ භික්ෂූන් භාග්‍යතුන් වහන්සේ රසේ ස්වාමීන් කියලා පිළිතුරු දීලා අරිට්ඨ භික්ෂුව හමු වෙන ගියා. ගිහිල්ලා අරිට්ඨ භික්ෂුවට මෙහෙම කිව්වා ආයුෂ්මත් අරිට්ඨ අන ශාස්ත්‍රුන් වහන්සේ ඔබට කතා කරනවා කියලා. හොඳයි ආයුෂ්මතුනි කියලා අරිට්ඨ භික්ෂුන් වහන්සේ භික්ෂුන්ට පිළිතුරු දීලා අරිට්ඨ භික්ෂුවත් භාග්‍යතුන් වහන්සේ ගාවට ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. එකත් පස්සක වාඩි වුණා.
වාඩි වුණ අරිට්ඨ භික්ෂුවගෙන් භාග්‍යතුන් වහන්සේ අහනවා ඇබෑද අරිට්ඨ ඔබට මේ විදිහේ ලාමක මිත්‍යා දෘෂ්ටියක් ඇති වුණා කියන්නේ ඇත්තද කියලා ඇහුවා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ විසින් වදාළ ධර්මය ඔබ දන්නවලු. කොහොමද භාග්‍යතුන් වහන්සේ විසින් එතකොට ධර්මය දන්නවා කියලා කියන වෙන මොකුත් නෙමෙයි කියන්නේ විසරද ඥාන වලට පහර ගන්න එකමයි කරන්නේ එතකොට. එහෙමයි ස්වාමීනි. චතුරාර්ය සත්‍ය කීමන්නේ. එහෙමයි. දුක නම් වූ ආර්ය සත්‍ය මෙහිම වදාලා භාග්‍යතුන් වහන්සේ. දුකේ හට ගැනීම මෙසේ වදාලා භාග්‍යතුන් වහන්සේ. දුකේ නැතිවීම මාර්ගෙ මෙසේ වදාලා භාග්‍යතුන් වහන්සේ. එහෙම කන්නේ. එහෙමයි. දැන් මේ තනිකර කියන්නේ කොහොමද එතකොට මේ ලාභ සත්කාර උපදවන අදහසමයි තියෙන තනිකර මෙතන දැන් මේ. වෙනස් මතයක් නේද එතකොට? ඒ නිවනට බාධාවක් නෙමෙයි කියලාත් එහෙමම ප්‍රකාශ. එහෙමම ප්‍රකාශ කරනවා. එහෙමයි ස්වාමීනි. දැන් හරම භාග්‍යතුන් වහන්සේ මෙහිම වදාලා කිව්වොත් එහෙම ඒ ආහන පිරිස භාග්‍යතුන් වහන්සේගේ වටේන එකතු වෙන්නේ. දැන් මෙයාට ඕන මොකද්ද? මෙයාගේ වටේ එකතු වෙන බණක් කියන්න. එහෙමයි. අසත්පුරුෂයෙක්ගේ හැටි එකනේ. ඒතර එයාගේ වටේ එකතු වෙන දේක් තමයි කියන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඒතර ඒකට ඉතින් වෙනම විෂන් එකක් පෙන්눔 කරනවා එයා. වෙනම විෂන් එකක් වෙනම මිෂන් එකක්. එහෙමයි. තේන නේද? බලන්න මේ හොඳට පැහැදිලි මේ වෙනම දෙයක් කතන්දරයකට යනකොට යන්නේ කුමක්ද ඉලක්කය කියලා. බුද්ධිමත් ජනයා තේරුම් ගන්න ඕනේ එතකොට. මේ කිසියෙක්ගේ හිතේ තියෙන යටිහිත සැඟවුණු යටිහිත සැඟවුණු හිතක තේරුම් ගන්න තියෙන ධර්මයේ තුලින්. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා මේ එසේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය මම දන්නේ ওই විදිහට තමයි කිව්වා. දැන් භාග්‍යතුන් වහන්සේගේ ඉදිරියේ කියනවා. එහෙමයි ස්වාමීනි. කොහොමද නිවන් මඟට අන්තරායකයි කියලා භාග්‍යතුන් වහන්සේ විසියම පෙන්වා දීලා තියෙනවද? නමුත් ඒ දේවල් කෙනෙකු අතින් සිදු වුණාට කිසිම අන්තරායක් වෙන්නේ නැහැ කියලා කිව්වා මං කියන්නේ. දැන් මේ කවුරු ඉස්සරහද මේ කියන්නේ? භාග්‍යතුන් වහන්සේගේ ඉදිරියේ. එහෙමයි. හිස් මයිටස් බුදුරජාණන් වහන්සේ දේශනා කරන හිස් මිනිස්සයෝ මෝග පුරිස කියන වචනේ පාවිච්චි කරනවා. එහෙමයි. මං ওই විදිහේ ධර්මයක් කාට නම් කියලා දීලා බව මං ওই විදිහේ ධර්මයක් කාට නම් කියලා දීලා තියෙනවද කියලා ඔබ දන්නවද කියලා ඇහුවා. එහෙමයි. මං කාටද ඔය වගේ බණක් කියලා තියෙන්නේ. හිස් මිනිස්සයෝ නිවන් මගට අනුතුරුදායක දේවල් අන්තරාදායකයි කියලාමයි මං නොඑක් අයුරින් කියලා දීලා තියෙන්නේ. මං කියලා තියෙන්නේ මේ කාමයන්ගේ ආස්වාදි චුට්ටයි කියලා නෙම. කාමයන්ගේ ආදීන ගොඩක් තියෙනවා කියලා නේද මම මේ කියලා තියෙන්නේ. එහෙම කියලා තියෙද්දි නේද මේ හිස් පුරුෂය ඔබ මේ වගේ ප්‍රකාශයක් කරන්නේ. ගොඩාක් කරදර තියෙනවා කියලා නේද මං කියලා තියෙන්නේ. මේ කාමයන් තුල භයානක විපාක මහ ගොඩක් තියෙනවා කියලා නේද මං කියලා තියෙන්නේ. කාමයන් මං ඇට සැකිල්ලකට උපමා කළා මං බණ කියලා නැද්ද ඔයගොල්ලන්ට? එහෙමයි. ඒ වගේම කාමය මේ මස් හැදල්ලකට උපමා කළා මං කියලා දීලා නැද්ද ධර්මයේ? කාමය ඒ වගේම ගිනි ඇවිලෙන හුලුවත්තකට උපමා කළායි මං කියලා තියෙන්නේ. ඒ වගේම මේ කාමය ගිනි අඟුරු වලකට උපමා කළායි මං ධර්මයේ කියලා තියෙන්නේ. ඒ වගේම මේ කාමය හීනෙකට උපමා කළායි මං කියලා තියෙන්නේ. දැන් අපි ලස්සන හීනයක් දකින්න රජ කෙනෙක් වෙලා ඉන්න නැගිට එක මොකද වෙන්නේ? ඔක්කොම ඉවරයිනේ. එහෙමයි ස්වාමීනි. කාමියත් ඒ වගේ තමයි ආශාදේ. එහෙමයි. හීනේ දකින්නකම විතරයි ආශාද මාත්‍රයක් තියෙන්නේ. අන්තිමට හීනේ නෙින්ද නැගිට එක මම දැනෙන්නේ මොකද්ද? අනේ මම හීනයක් දැක්කයි ඒක. එහෙමයි. මේ කාමයෙන් සතුට වෙනවා කියන එක හීනයක් දැක්කා වගේ වැඩ. ඊළඟට කියනවා මේ කාමයන් ණයටගත්තු දෙයකට උපමා කරලා නේද මේ ධර්මයේ කියලා තියෙන්නේ. ඒ වගේම මම මේ කාමයේ ගස්වල තියෙන ගෙඩි වලට උපමා කරලා නේද මම මේ කියලා තියෙන්නේ. ඒ වගේම මම මේ කාමයේ මස් කපන කඩුවයි කොටේටයි උපමා කරලා නේද කියලා තියෙන්නේ. ඒ වගේම මම මේ කාමයේ උල් ආයුධයකට උපමා කරලා නේද කියලා ධර්මයේ කියලා තියෙන්නේ. එහෙමයි. ඒ වගේම මේ කාමයේ භයානක සර්පයේ ඔළුව පැත්තට උපමා කරලා නේද මම මේ ධර්මයේ කියලා තියෙන්නේ. මේ කාමයේ මහා දුක් ගොඩක් තියෙනවා. කරදර ගොඩක් තියෙනවා. කාමයන් තුල භයානක විපත් මහා රාශියක් තියෙනවා කියලා නේද මං කියලා තියෙන්නේ. හිස් මිනිස්සයෝ මං ඒ විදියට කියලා තියෙද්දිත් ඔබ විසින්ම වැරදි විදියට ධර්මය අල්ලගෙන අපට චෝදනා කරනවා. දැක්කනේ. Tamanගේ ගුණත් හාරලා දානවා. බොහෝ පව් රැස් කර ගන්නව නේද? හිස් මිනිස්සයෝ ඔබට ඒ කාරණේ බොහෝ කලක් දුක්
පීඩා පිණිස හේතු වේවි. ධර්මයෙන් දැන් අනුශාසනා කරනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතන පින්වත් මහන්නේ ඔබ මොකද මේ ගැන හිතන්නේ? මේ අරිට්ඨ භික්ෂුවට මේ බුද්ධ ශාසනයේ උණුසුමවත් ලැබිලා නෑ නේද කියලා ඇහුවා. දැක්කනේ එතකොට මේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධයට අභූතයෙන් චෝදනා කරනකොට ඒ ධර්මය තමන්ට ඕන හැටියට තමන්ගේ පුද්ගලික මත ධර්මයේ නාමයෙන් කියද්දී බුදුරජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කළා තියෙනවා. එහෙමයි. ඔහු එතකොට බුද්ධ වචනයෙන් ඔහු හිස් පුරුෂයෙක්. හිස් පුරුෂයෙක්. එහෙමයි. බුද්ධ වචනයෙන් හිස් පුරුෂයෙක්. බුද්ධ ශාසනයේ උණුසුමවත් ලැබිලා නැති බව තමයි තේරුම් ගන්න ඕන. එහෙමයි. ඒ නිසා මේ වගේ මේ සමාජ ජාල ඔස්සේ යන ප්‍රකාශ ඔස්සේ ඔබ ගිහිල්ලා ඔබේ ජීවිතේ විනාශ කරගන්න එපා. ඔබේ මේ පොඩ්ඩක් ඇතිවෙච්ච ශ්‍රද්ධාලාභි නැති කරගන්න එපා. ඔබට ඔබේ රැකවරණය පිණිස පවතින්නේ බුදුරජාණන් වහන්සේ ගැන භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති වුණා නම් ඔබට සුගතියට යන රැකවරණය නිවන් මඟට ඔබේ රැකවරණය ඇති කළ දෙන්නේ අන්නේ ශ්‍රද්ධා මාත්‍රය විසින්. ඒ නිසා මේ ශ්‍රද්ධා මාත්‍රයට පින්වත්නි හානි කරගන්න එපා. ඉතින් අර ස්වාමීන් වහන්සේලාත් දේශනා කරනවා ස්වාමීනි මේ අරිට්ඨ භික්ෂුවට කොහොම ලැබෙන්නේද මේ බුද්ධ ශාසනය උණුසුමක් ලැබිලා නැහැ ස්වාමීනි කිව්වා. බලන්න ඉතින් ඒ නිසා පින්වත්නි අපිට මේ තරම් නොහිතා අපේ ජීවිතේ මේ කාර්යබහුල ජීවිතේ අපි මේ විවිධ දේවල් අපි අහනවා. විවිධ දේවල් කියවනවා. කියවලා අපි දන්නේම නැතුව තෙරුවන්ට අපි නිඳා කරලා. එහෙමයි ස්වාමීනි. සමහර අසත්පුරුෂයෙක් වැළඳගෙන සත්පුරුෂය අතහැරලා. අසත් ධර්මයක් වැළඳගෙන සත් ධර්මය අතහැරලා. නිවන් මඟ සමහරට අතහැරලා නිවන් මගින් බැහැර දෙයක් නිවන් මඟ කියලා වැළඳගෙන සමහරට දන්නේම නැතුව. බොහෝ පෞරස් කරගන්නවා. ඒ නිසා මේ යුගය හරි පරිස්සම් වෙන්න ඕන කාල පරිච්ඡේදයක්. බොහෝ පරිස්සම් වෙන්න ඕන. ඒ නිසා මේ ධර්ම දාහනේ දෙන පිරිස පවා සතුටු වෙන්න. මේ තථාගතයන් වහන්සේ දසබල ඥානයන් මත පිහිටලා විශාරද ඥානයන් මත පිහිටලා මේ දෙව් මිනිස් ලෝකයාට මේ නිවන් මඟට අනුතුරුදායක දේ විවර කළ දෙන මේ උතුම් දහම් පරයයක් මේ දෙව් මිනිස් ලෝකයාටම විවර කළ දීලා සසර පුරාවට තමන් නිවන් මගෙන් බැහැර වෙද්දී නිවන් මඟට අනුතුරුදායක දේවල් සේවනය කරද්දී ඒ නිවන් මඟට අනුතුරුදායක දේවල් වලින් තමන්ගේ සිත් සතන් ඈත් කරගෙන මේ දහම් මගේම දිගටම තියාගන්න රැස් කරගත් උදාාර පින්කමක් බවට මේ පින ඔබටපත් වේවි. ඉතින් මේ රැස්වුණු උදාාර පින සසර පුරාවට තමන්ගේ නිවන් මඟ ආරක්ෂා කර ගැනීම පිණිස එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. එතෙන් අපට අනුකම්පාවෙන්ම භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ විශේෂයෙන්ම නිවන් මඟට අනතුරු සහිත වන භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ ධර්මයේ අදත් අපට අනුකම්පාවෙන් අපේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා දෙන්නට යෙදුණා. ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නයට අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වේලාව යෙදී තිබෙනවා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් සුවිනීතා පේමවති මානිල් ගුණසේකර ක්‍රිෂානී නදීමා ජයලත් ඒ වගේම අමාලි නිර්මලි කසුන් සහ ජානක යන කලන මිතුරු පිරිසේක රාශිය වෙලා තමයි මේ උදාාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය බලාපොරොත්තු වෙනවා පින්වත් සුවිනීතා පේමවති මෙනවියගේ මැයි මාස 11 වන දිනට යෙදුණු 52 වන උපන්දිනයේ නිමිත්තෙන් සෙත් පැතීම පිණිස. ඉතින් මේ රැස් වුණු උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයේ මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. සක්දෙවිඳුන් ඒ වගේම විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට කියන සතරවරන් රජදරුවන්
සෙම්පති දෙවිවරු, ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්, ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරු, ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. දෙවියෝ උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පින පරම පූජනීය මේ ධම්මග විවර කළ දුන්නු ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය මිය පරලෝකීය කේ ප්‍රේමදාස ධර්මපාල වැයිහේනගේ, ඒ වගේම WG සිසිලියානා, ලලිත් ගුණසේකර, ගාමිණී ජයලත්, TG ගුණරත්න යන පින්බර දෙමව්පියන්ටත්, ඒ වගේම 2021 ජුනි මාස 21 වන දින මිය පරලෝකීය GS ගුණසේකර පින්බර පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය පින්වත් මැයි මාස 11 වන දිනට 52 වෙනි උපන්දිනයේ දින සුවිනීතා ප්‍රේමවතී පින්බර මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. මානිල් ගුණසේකර, ක්‍රිෂානි, නදීමා, ජයලත්, අමාලි, ඒ වගේම නිර්මලී, කසුන් සහ ජානක යන අයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුජීවත්ව සිටින යසෝහාමි, ජී ජයලත්, MP කරුණාතිලක, ශ්‍රියා සමන්ති, සුමිතා, ලතා චාන්දනී සහ මාලනී ඉදිරිසිංහ යන මෑණිවරුන්ට, බන්දුසේන පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම බොවිඳු, සස්දුලද සිල්වා, චනුදී, දනිත්මා, විජේසිංහ යන පින්වත් දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ තුනුරුවන් අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණය සැලසේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම, අපගේ පින්බර දෙමව්පියන්ටත්, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. එතෙන් අපට අනුකම්පාවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගැනීමෙන් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු පින්වත් සුවිනීතා ප්‍රේමවතී, මානිල් ගුණසේකර, ක්‍රිෂානි, නන්දීමා, ජයලත්, අමාලි, නිර්මලී, කසුන් සහ ජානක යන කලන මිතුරන් පිරිස වශයෙන් ඒ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් පින්වන්ත ඔබටත් අවස්ථාව තිබෙනවා මේ පරිද්දෙන් මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගන්නමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න 071 දුරකථන මාර්ගය ඔස්සේ පිළිබඳව තොරතුරු විමසමින් දැනුම්වත් වෙන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් තුනුරුවන උදෙසා ප්‍රසාද සිතට පැමිණ තම තමන්ගේ රැකවරණ ආරක්ෂාව සලසා ගන්න මේ පුසුන් සමයේ ජාතිය වාසනාවන්ත වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනකටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.